ලියන්නේ. ප්‍රශ්නයක් විදිහට මෙහෙම ලියමු. යන්න පහත සඳහන්. මතක් කරගන්න පටන් ගමු. පහත සඳහන්. පහත සඳහන් අවස්ථාවලදී පහත සඳහන් අවස්ථාවලදී මුලින්දන් කියන්නකෝ. පහත සඳහන් අවස්ථාවලදී මයික් ඔෆ් කරමු. මයික් ඔෆ් කරමු. පහත සඳහන් අවස්ථාවලදී තාපය නිපද වී තිබෙන්නේ. තාපය නිපද වී තිබෙන්නේ. තාපය නිපද වී තිබෙන්නේ. කුමන ක්‍රමයට දැයි. කුමන ක්‍රමයට දැයි ඉදිරියෙන් දක්වන්න. කුමන ක්‍රමයට දැයි ඉදිරියෙන් දක්වන්න. දැන් මේ වගේ ප්‍රශ්නයකට හොඳ ක්‍රමය මොකද්ද? දැන් ඔන්න දූලගේ පුතාලගේ මොලේ එහෙම ටික ටික පෑදෙන්න ඕන. මම අවස්ථාව දෙනවා ඕකොල්ලෝ තාපය නිපදුණු ක්‍රමේ ලියනවා. අපි වගුවක් විදිහට ලිව්වොත් වඩා හොඳ වෙයිනේ. එහෙනම් තීරු දෙකක් ගහගමු. මම අවස්ථාව එක පැත්තක කියනවා ඕකොල්ලෝ උත්තරය අනිත් පැත්තේ ලියනවා. හොඳයි. ටක් ගාලා තීරු දෙකක වගුවක් ගහන්න. ඕ ගොඩක් දෙනවට සාමාන්‍ය කොච්චරක් විතර වගුව ගහන්න ඕනද? අපි රූල් පැන්සලෙන් ගහන්න අපි වෙනද ක්‍රමයටම රූල් 10ක් විතර පැන්සලකින් ගහන දික් කරන්න අවශ්‍ය නොත් දික් කරමු. උඩ මාතෘකා දෙක මොකද්ද? දැන් අනිත් ළමයි තාම සූදානම් නැහැ පුතේ. හරි. එහෙනම් පළවෙනි තීරුවේ ලියමු අවස්ථාව. පළවෙනි තීරුවේ අවස්ථාව. දෙවෙනි තීරයේ උඩින් ලියමු තාපය නිපද වෙන ක්‍රමය. දෙවෙනි තීරයේ උඩින් ලියමු තාපය නිපද වෙන ක්‍රමය. ඉතින් තාපය නිපද වෙන ක්‍රමය මාගේ. එහෙම වුණොත් ඉතින් ඕගොල්ලෝ හරි කැමති වෙයිනේ. නෑ අවස්ථාව මගෙන් ඕගොල්ලෝ තාපය නිපදන ක්‍රමය ලියන්න ඕන. අම්බේ කටවල් ටික නිකම්ම දිග ඇරුණා. තාපය නිපදන ක්‍රමය මගෙන් වුණා නා. නේද? හරි හරි. තාපය නිපදන ක්‍රමය ඔබ කල්පනා කරලායි ලියන්නේ. මං අවස්ථාව කියනවා. හරි එහෙනම් මං හිතනවා වගුව හරි ඇතිනේ. පළවෙනි තීරයේ අවස්ථාව දෙවෙනි තීරයේ තාපය නිපද වෙන ක්‍රමය. එහෙනම් පළවෙනි එක. එක ලියන්න පළවෙනි එක ගෙල්ලුම් තාපකයෙන් ජලය උණු කිරීම. ඔන්න මගේ ගානේ අවස්ථාව මන් දුන්නා. එතෙන්දී ජලය උණු කරන්නම් තාපය නිපදවන්න ඕන ක්‍රමයට ලියන්න ඉස්සරහයි. ගිල්ලුම් තාපකයෙන් ජලය උණු කිරීම. ඔව්. දැන් මේකට හිතමු උත්තරයක් එනවනේ. ඔව්.
ඒ උත්තරනේ අනිත් තීරේ. උත්තරේ මගින් තාපේ නිපදවීම කියලා මොනවද නැත්නම් උත්තරේ මගින් කියලා තිබුණා ඇතිද? නෑ මගින් නෝ. ඇති. ෂෝට්. ඉතින් ඔයගොල්ලන් ලියන්න තියෙන්නේ විදුලිය මගින්, ඝර්ෂණය මගින්, ඉන්ධන දහනය මගින් නැත්නම් සූර්ය විකිරණය මගින්. හරි කෙටියෙන් ලියමු කමන්නේ. එහෙම කරමු. දෙක දෙවෙනි එක ලියමු. දහවල් කාලයේදී වහල රත් වීම. දහවල් කාලයේදී වහල රත් වීම. තුන්වෙනි එක ලියමු. සර් ඔව් දහවල් කාලයේදී ඔව් අපිට අර දුන්නනේ ටියුට් වගේක්. ඔව් ඒ ටියුට් ඒ ටික ටියුට් අපි කරන්නද ගෙදරදී? ඔව් කරන්න ඕන. ඒ ටියුට් ටික කරන්න ඕන. හරිනේ ඒ ටියුට් ටික අපි මේ කරන් යනකොට ඒ මාතෘකාවට අදාළ ටික කරන්න පුතේ. හොඳේ? හරි. එහෙම කරමු. තුන්වෙනි එක ලියමු. අන්න යන්න. දරකෝටු දෙකක් අතුල්ලා දැල්වීම නැත්නම් පිරිමැද දැල්වීම. දරකෝටු දෙකක් එකිනෙක අතුල්ලා දැල්වීම. හතර බෝසෙත් හතර පොල් තෙල් පහනක තාපය නිපදවීම. හතර පොල් තෙල් පහනක තාපය නිපදවීම. ඉතින් අපි නේද බුදුන්ට පූජාව තියෙනකොට පොල් තෙල් පහනක් දැල්වන් යනෝනේ. පොල් තෙල් පහන තාපය දැල්වීම. හරි පහ හරිද? ධාවනය වන වාහනයක ටයර් රත් වීම. ටයර් එක ධාවනය වන වාහනයක ටයර් රත් වීම. ඊළඟ එක විදුලි ස්ත්‍රික්කයෙන් රෙදි මැදීම. විදුලි ස්ත්‍රික්කයෙන් රෙදි මැදීම. ඊළඟ එක දර ලිපක ආධාරයෙන් බත් පිසීම. බත් පිසින තාපය ඕන කරනවා දර ලිපේ ආධාරයෙන් තමයි වැඩේ කෙරෙන්නේ. දර ලිපක ආධාරයෙන් බත් පිසීම.
දරලිපක ආධාරයෙන් බත් පිසීම. හරිද? ඊළඟ එක. ටිකක් ඉන්න සර්. හරි. හයි සර්. හරි. ඊළඟ එක. දවහල් කාලයේදී දහවල් කාලයේදී තාර පාර තදින් රත් වීම. දහවල් කාලයේදී තාර පාර තදින් රත් වීම. සර් චුට්ටක් ප්‍රශ්න කියන්නකෝ ඇහුන්නේ නැහැ හරියට. දහවල් කාලයේදී තාර පාර මහ පාර කිව්වත් කමක් නැහැ පුතේ. තදින් රත් වීම. දැන් අපි කීයක් දීලාද? අපිට කියන්න කීයද? 8යි සර්. 8යි. අපි තව දෙකක් දෙමු. හරි. එහෙනම් කල්පනා කරලා තව එකක් දෙමුකෝ. ඕන්න කල්පනා කරන මං අමාරු එකක් දෙන්නේ. කෝ බලන්න කල්පනා කළා. මතක් වුණ එකක්. කියතකින් ලී ඉරණ විටදී හෙලෝ සර් කියන ඒවා ඇහෙන්නේ නැහැ සර්. මං කියන එක ඇහෙන්නේ නැද්ද? දැන් හරි. කියතකින් ලී ඉරණ විටදී ඔව් ඉතින්ලා දැන් මුලින් ඉඳන් කියන්න සර්. කියත රත් වීම. කියතකින් ලී ඉරණ විටදී කියත රත් වීම. හරිද? කියත රත් වීම. අවසන් එක. සූර්ය තාපක උඳුනකින් ජලය රත් කර ගැනීම. සූර්ය තාපක උඳුනකින් ජලය රත් කර ගැනීම. සූර්ය තාපක උඳුනකින් ජලය රත් කර ගැනීම. හොඳයි. දැන් අභ්‍යාසයක් ලැබුණනේ. සමහර විටක අපේ පුතාලා දූලා පුතේ මයික් එකක් ඔන් වෙනවා. මයික් එක ඔෆ් කරමුද අපි? හොඳයි. හරි නේද? හොඳ අභ්‍යාසයේ දැන් සමහර විටක අපේ දූල පුතාලා කරලත් ඇති.
ඒත් අද නෙවි මම ඔක කතා කරන්නේ. එන සතිය අපි සාකච්ඡා කරමු. දැන් කරන්න වෙලාවක් දුන්නොත් ඉතින් කළ දෙන්න පුළුවන්ද? හරි අපි එන සතියට ගමු. හොඳයි. ඕක අභ්‍යාස මම දන්නවා කරලා ඉවරයි කියලා. ඒකයි මම ඇහුවේ දැන් බලමුද කියලා. බලමු සර්. බලමුද එන? එහෙනම් රෙඩිද ඔයගොල්ලෝ? හරිද? රෙඩි. හරි. කොබලන්න මයික් ඔන්නුනා ගොඩක්. එහෙනම් අපිට දැන් අභ්‍යාස. අපි නම් මිනිත්තුවක් දෙමු. තව මිනිත්තු දෙකක් දෙමු. අනිත් ළමයි ටිකත් කරා. මිනිත්තු දෙකක් කරමු. හරි දාන රතු පෑනෙන්ද? ඔව් රතු පෑනෙන් දාගන්න කමන්නේ. මිනිත්තු දෙකක් දෙමු. මොකද වෙන්නේ උන්ට බැරි වුණොත් ඉන්න මොකද කරන්නේ? මිනිත්තු දෙකක් මම දෙනවා. හරිද? අනුකී හරිද? හරි. එහෙනම් බලමුද? බෝසෙත් හරිද? හරි. හරි. එහෙනම් ඔව් මට කියන්න තරුලි පළවෙනි එක කියන්න මට. මොකක්ද අපි පළවෙනි එක දුන්නේ? ගිල්ලුම් තාපකය මගින් ජලය උණු කිරීම. ගිල්ලුම් තාපකය මගින් ජලය උණු කරනකොට තාපය නිපුදුනේ මොන ක්‍රමයකටද දුවේ? විදුලිය මගින්. හරියට හරි විදුලිය මගින්. විදුලිය ගිල්ලුම් තාපකය නම් ජලය උණු වෙන්නේ විදුලිය ආධාරයෙන් තාපය නිපද වෙලා. හරි. විදුලිය මගින් තාපය නිපදවීම. විදුලිය මගින් කියලා ලියපු කට්ටිය හරි දාගමු. විදුලිය මගින්. දෙක දෙවෙනි එක දහවල් කාලයේදී වහල රත් වීම. දහවල් කාලේදී වහල් රත් වෙන්නේ ඉන්ධන දහණයෙන් නේද? දහවල් කාලේ වහල රත් වෙන්නේ ඉන්ධන දහණයෙන් නේද? සූර්ය විකිරණ මගින්. නැද්ද? සූර්ය විකිරණ මගින්ද? ඔව්නේ. මම හිතුව ඉන්ධන දහණයෙන් කියලා. වැරදුනා මට. හරි පුතේ හරියටම හරි. දහවල් කාලේදී වහලේ රත් වෙන්නේ සූර්ය විකිරණය මගින්. සූර්ය විකිරණ මගින්. හරියටම හරි. තුන්වෙනි එක දරකෝටු දෙකක් පිරිමැද දැල්වීම. මොන ක්‍රමයකද තාපය? දරකෝටු දෙකක් පිරිමැද දැල්වීම. ඔව් එතකොට ඝර්ෂණය මගින්. ඝර්ෂණය ඝර්ෂණය මගින්. හරියටම හරි. මගේ ගානේ වටින තෑග්ගක් ලැබෙනවා. එපාද? ඝර්ෂණය මගින්. very good. ඊළඟ එක පොල් තෙල් පහනක තාපය නිපදවීම. පොල් තෙල් පහනක් දැල්ලුවාම ඉන්ධනයි. ඉන්ධන දහනය මගින්. හරියටම හරි. ඉන්ධන දහනය මගින් very good. හරි දාගන්න. පොල් තෙල් පහනේ නම් ඉන්ධන දහනය මගින්. ඊළඟ එක ධාවනය වන වාහනයක ටයර් රත් වීම. ධාවනය වන වාහනයක ටයර් රත් වෙන්නේ ඇයි? ඝර්ෂණය මගින්. ඝර්ෂණය මගින්. ටයර් එක ඇතිල් එනවා තාර පාරේ. ටයර් එක දිගින් දිගට තාර පාරේ ඇතිල්ලි යනකොට මොකද වෙන්නේ? ඝර්ෂණය මගින් තාපය නිපද වෙනවා. හරියටම හරි. ඒක කල්පනා කරලා ලියලා තියෙනවා. right. ඊළඟ විදුලි ස්ත්‍රික්කයෙන් රෙදි මැදීම. ඒක නම් උත්තරේ ලැබිලා. ඔව් මොන ක්‍රමයකද? විදුලිය මගින්. විදුලිය මගින්. ඒක ලැබිලා තියෙන්නේ. ඔව්. සර් මේ මම මුලින්දම මේ සර් කියපු දේ මට වුන්නේ නැහැ. මේ දැන් සර් මේ කරන්න ඕනේ මේ ටියුට් එකද? නෑ පුතේ දැන් අපි අභ්‍යාසයක් කරමින් ඉන්නේ. හරි පුතා ඔහොම මේ ඊළඟ වැඩේ ඉඳන් කරමු.
අභ්‍යාසයක් කරන් ඉන්නේ. හා සර්. දැන් කලබල වෙන්න එපා. ඊළඟ එක මට කියන්න. දරලිපක දරලිපක ආධාරයෙන්. ඕ එහෙනම් මොකද්ද දරලිපික ආධාරයෙන් යමක් කරනකොට? ඉන්ධන දහනය මගින් ඉන්ධන දහනය මගින්. very good. ඉන්ධන දහනය මගින්. දර කියන්නේ ඉන්ධනයක් නේ. ඊළඟ දහවල් කාලයේදී තාරපාර තදින් රත් වීම. ඔව් මොන ක්‍රමයටද? සූර්ය විකිරණ මගින් කිරණ සූර්ය මගින්. විකිරණ මගින් තාපය නිපදවීම. ඊළඟ එක කියතකින් ලීරණ විටදී විටදී කියත රත් වීම. මොකද්ද කියතරත් වෙන්න හේතුව? ඝර්ෂණයෙන් ඝර්ෂණය මගින් ඝර්ෂණය මගින්. හරියටම හරි. හරියටම හරි. ඝර්ෂණය මගින් තාපය නිපදවීම කියන ක්‍රමයටයි නිපදවෙන්නේ තාපය. ඊළඟ එක සූර්ය තාපක උඳුනකින් ජලය රත් කිරීම. මොකද්ද? සූර්ය විකිරණ හරියට හරි. සූර්ය විකිරණ මගින්. හරි අභ්‍යාස ඉවරයිනේ. වැඩ ඉවරයි. හොඳයි. දැන් අභ්‍යාස ඉවර වුණාම ඔන්න අපිට එන ලස්සන මාතෘකාවක්. ලස්සන අකුරෙන් මාතෘකාව ලියන්න ඕන. ඉතින් මේ වෙලාවේ රතු පෑනක් එහෙම අරන් හැඩ වැඩ දැම්මට කමන්නේ. ඉරි දෙකක් එහෙම ගහන ලස්සනනේ. හරි. අපි ලියමු මෙහෙම ප්‍රධාන මාතෘකාව. මෙහෙම ලියන්න. ලියන්න. අන්තිමේකට මොකද්ද? සූර්ය විකිරණය මගින් පුතේ. සූර්ය විකිරණය මගින්. මාතෘකාව ලියමු. ද්‍රව්‍ය වලට සිදුවන තාපයේ බලපෑම. ද්‍රව්‍ය වලට සිදුවන තාපයේ බලපෑම. ද්‍රව්‍ය වලට සිදුවන තාපයේ බලපෑම. හොඳයි. ලස්සනට මාතෘකාව ලියන්න. ඊට පස්සේ ඉරි දෙකක් ලස්සනට ගහන්න. හරිද? දැන් ඔන්න අපේ දූල්ලා වැඩේ කළා නම් පුතාලා වැඩේ කරන් දැන් පෑන් පැස ලයින් කරන්නකො. දැන් ඉතින් මම උගන්වන වෙලාව. පෑන් පැස ලයින් කරලා අපි හොඳින් සවන් දෙන්න සූදානම් වෙමු. ගහන්නේ කිව්වද? ඉරි දෙකක් එම ගහගන්න ලස්සන කර. ඔව් පුතේ. හරි. දැන් මේ පැත්තේ. මාතෘකාව ලියලා දැන් මේ පැත්තට එන්න. දැන් තාපයේ බලපෑම් පාඩමේදී දුවේ පුතේ ඔන්න අවධානය තියාගන්න ඔළුව පාවිච්චි කරන්න. තාපයේ බලපෑම් පාඩමේදී අපි කතා කරනවා පරිසරයට සිදුවන තාපයේ බලපෑම. තාපය නිසා පරිසරයට සිදුවන බලපෑම. එතකොට එතෙන්දී අපි සාකච්ඡා කරන්නේ තාපය ලැබීම නිසා පරිසරයේ සිදුවන වෙනස්කම්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මෙහෙම එකක් වැඩිපුර තාපය ලැබෙනකොට මොකද්ද වෙන්නේ පුතේ? වතුර හිඳෙනවා ලින්වල. ගංගාවන් ඇලදොලවල් සහ මුලින්ම සිඳී යන්න ඉඩ තියෙනවා. ඒක පරිසරයට වුණු තාපයේ බලපෑමක් නේ. නේද? අපි එතකොට කියන්නේ පරිසරයේ සිදුවන වෙනස්කම්නේ.
දැන් අපි සාකච්ඡා කරන්නේ එහෙම එකක් නෙවෙයි. බලපෑම් තාපයේ බලපෑම් වල තව විදියක් තියෙනවා. ද්‍රව්‍ය වලට සිදුවන තාපයේ බලපෑම්. එහෙනම් තාපයේ බලපෑම් අපි සාකච්ඡා කරන ආකාර දෙකකින්. මොකද්ද? පරිසරයට සිදුවන තාපයේ බලපෑම් හා ද්‍රව්‍ය වලට සිදුවන තාපයේ බලපෑම්. මොනවද තාපයේ බලපෑම් දෙපැත්ත? මට කියන්න බලන්න දුවෙක්. ඔව් මයික් එක ඔන් කරලා කියන්න. පරිසරයට හරි. පරිසරයට සිදුවන තාපයේ බලපෑම් කියලා අපිත් කතා කරනවා. ඒ සමගම ද්‍රව්‍ය වලට සිදුවන තාපයේ බලපෑම්. දැන් මේ ද්‍රව්‍ය කියන්නේ මොනවද? ජලය, ඉටි, යකඩ, පොලිතින්, PVC, මැටි ඔය වගේ දේවල් ද්‍රව්‍ය. මේ ද්‍රව්‍ය වලට සිදුවන තාපයේ බලපෑම්. දැන් ඔක්සිජන් කියන්නේ වායුමය පදාර්ථයක්. ඒවත් අයිති නේද? එහෙනම් ද්‍රව්‍ය වලට සිදුවන තාපයේ බලපෑම් සාකච්ඡා කරන්න. හොඳයි. ද්‍රව්‍ය වලට තාපය ලැබුණාම පුතේ ඔන්න දැන් අවධානයෙන් ඉන්නේ. අවධානය තියාගෙන. ද්‍රව්‍යයකට තාපය ලැබුණාම ඒ ද්‍රව්‍ය වලට සිදුවෙන්න පුළුවන් සිද්ධි නැත්තම් වෙනස්කම් නැත්තම් විපර්යාස 4ක් විතර තියෙනවා. අපි ඒක උදාහරණයකින් සාකච්ඡා කරගමු. අපි හිතමුකෝ යකඩ කෑල්ලක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? යකඩ කෑල්ලක්. යකඩ කෑල්ලට තාපය ලබා දෙනවා. මම මෙන්න මේ චූටි තීරයේ අඳින්නම්. ඔබට මං හිතනවා පැහැදිලි ඇති. මෙතනට අඳිනවා. ඔන්න මගේ ළඟ තියෙනවා යකඩ කෑල්ලක්. හරිනේ? මේ යකඩ කෑල්ලට මම ලබා දෙනවා මොනවද? තාපය. යකඩ කැබැල්ල කියන්නේ ද්‍රව්‍යයක්නේ. ද්‍රව්‍ය වර්ගයකට අයත් එකක්නේ. එහෙනම් ද්‍රව්‍යයකට තාපය ලබා දුන්නාම මොනව ලබා දුන්නාමද කොල්ලනේ? මොනව ලබා දුන්නාමද? තාපය ලබා දුන්නාම මේ ද්‍රව්‍ය වලට වෙන්න පුළුවන් සිද්ධි 4ක් තියෙනවා. එක පළවෙනි එක තමයි ප්‍රසාරණය. පළවෙනි එක. ඔව් එකක් සිදු වෙන්න පුළුවන්. හරි පුතාගේ කීප එක ගමුකෝ. ඒ පැත්තට පේන්නේ මම මේ හරිය ලියන. එක පුතා කිව්ව ප්‍රසාරණය. නිකන් වචන ටික ඉගෙන ගමු ඈ. ප්‍රසාරණය. දෙක උෂ්ණත්වය ඉහළ යාම. තුන අවස්ථා අන්න හරි විපර්යාසය. 4 වර්ණ විපර්යාසය. වර්ණ විපර්යාසය. මේ සිද්ධි 4 වෙන්නේ පරිසරයටද ද්‍රව්‍ය වලටද? ඔන්න මට කියා දෙන්න බලන්න. මන් අනුකී මේ සිද්ධි 4 වෙන්නේ දුවේ පරිසරයටද ද්‍රව්‍ය වලටද? ද්‍රව්‍ය වලට. ඒ නිසා ද්‍රව්‍ය වලට තාපය ලබා දුන්නාම ඒ ද්‍රව්‍ය වලට සිදු වෙන්න පුළුවන් විපර්යාස වර්ග 4ක් තියෙනවා. හරිනේ? පළවෙනි එක අපි පිළිවෙලින් කියමු. ඕනම එකකට තාපය ලබා දුන්නාම යාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. තේරුම් ගියාද? මොකද්ද? උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙනම් ඒකත් වෙනසක් විපර්යාසයක් නේ. දෙක ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනවා කියන එක මොකද්ද කියලා තාම මම විස්තර කළේ නෑ. තුන්වෙනි එක අවස්ථා විපර්යාස සිද්ධ වෙනවා. ඒක නම් ඔබ දන්නවා. අපි ජලය ගැන කතා කරනකොට අවස්ථා විපර්යාස ගැනත් යන්තම් මතක් කළා. 4 වර්ණ විපර්යාස සිදු වෙනවා. කම්මලේදී යකඩ කෑල්ලක් තාපය ලබා දෙමින් රත් කරනකොට යකඩ කෑල්ල කළුවට කළු ඉඳලා එකපාරට මොකද්ද වෙන්නේ? ගිනියම් වෙලා රතු පැහැවෙනවා. වර්ණය වෙනස් කළා නේද? තේරුණාද? ඒ නිසා තාපය හේතුවෙන් ද්‍රව්‍ය වලට සිදුවන විපර්යාස කීයක් තියෙද පුතේ? 4ක් අපි සාකච්ඡා කරනවා. හොඳයි. මට කියන්නේ 4. පළවෙනි එක උෂ්ණත්වය ඉහළ යෑම. 2 ප්‍රසාරණය. 3 වෙනි එක අවස්ථා විපර්යාසය.
හතරවෙනි එක මොකද්ද? වර්ණ වර්ණ විපර්යාස. විපර්යාසය. හරි නේද? තේරුම් ගත්තද? සාරණය ප්‍රසාරණයයි. අවස්ථා ඔව් අවස්ථාවදී කියන්න දුව. හොඳයි. ඔය කියන සිද්ධි හතර සිදු වෙනවා. පැහැදිලිද කිව්දේ? හරි මෙහෙම ලියමු. ලියන්න මාතෘකාව ලියවනේ. ලියන්න. මෙහෙම ලියමු. යම් ප්‍රශ්නයක් විදිහට යන්නේ අංක 1 ප්‍රශ්නයක් විදිහට යන්න. නෝට් එක නේ ප්‍රශ්නයක් විදිහට යන්න. ද්‍රව්‍ය වලට පාඩමේ මාතෘකාවට යටින් ද්‍රව්‍ය වලට සිදුවන තාපයේ බලපෑම නේද දුන්නේ මාතෘකාව. ඔව් සර්. ඒකට යටින් පළවෙනි ප්‍රශ්නේ දාගන්න. අංක 1 ලේසි. ලියන්න මෙහෙම දුවේ පුතේ. අංක 1 දාලා ලියන්න. ද්‍රව්‍යයකට හිමින් ලියමු. කලබල වෙන්න එපා. ද්‍රව්‍යයකට තාපය ලැබීම හේතුවෙන් ද්‍රව්‍යයකට තාපය ලැබීම හේතුවෙන් එහි සිදුවිය හැකි විපර්යාස වර්ග නැත්නම් විපර්යාස වර්ග වලින් නැහැ විපර්යාස හතරක් නම් කරන්න. විපර්යාස හතරක් නම් කරන්න. විපර්යාස හතරක් නම් කරන්න. හරි නේද? එහෙනම් පිළිවෙලින් ලියමු විපර්යාස ටික පල්ලෙහාට ලියන්න. 1 පළවෙනි එක ලියමු. හරියටම හරි. උෂ්ණත්වය ඉහළ යාම. එකින් එක ලියමු. පහළට ලියන්න. 1 උෂ්ණත්වය ඉහළ යාම. 2 ප්‍රසාරණය. දෙවනුවට ලියන්නේ දුවේ පුතේ ප්‍රසාරණය. සලියලි ඉවරයි. තුන්වෙනි එක අවස්ථා විපර්යාසය. අවස්ථා විපර්යාසය. අවස්ථා විපර්යාසය. 4 වර්ණ විපර්යාසය. වර්ණ විපර්යාසය. දැන් අපේ දූල පුතාලා ඉදිරියෙන් සංගල වර්ණක් දාන ලස්සනට ඔය සිද්ධි හතරට ඉස්සරහින් සංගල වර්ණක් දාලා ලියන්න. සංගල වර්ණක් දාන්න. මේ වගේ සංගල වර්ණක් දාන්න. දාලා ලියන්න. ද්‍රව්‍ය වලට සිදුවන තාපයේ බලපෑම. 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 ලිව්වස. හරි නේද? හොඳයි. එහෙනම් අපි පොඩ්ඩක් ඒක හරි ගියාද කියලා බලන්න.
අපි දෙමු අවස්ථාව දසුන්ට. දසුන් පුතේ මයික් එක ඔන් කරන්න. දසුන් පුතේ මයික් එක ඔන් කරන්න. හරිද? ඔන් කළා නේද? මට කියන්න ද්‍රව්‍යයකට තාපය ලැබුණාම වෙන්න පුළුවන් විපර්යාස හතරක් අපි සාකච්ඡා කරා. බලපෑම් හතරයි. පිළිවෙලින් බලපෑම් හතර කියන්න පුතා. උෂ්ණත්වයේ ඉහළ යාම, ප්‍රසාරණය, අවස්ථා විපර්යාස, වර්ණ විපර්යාස. හරි. හරි. හරියටම හරි. එහෙනම් මම නිකමට පුතා තේරුම් ගත්තද කියලා මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. පුතේ මේ ඇල් වතුර එකක් රත් කරනකොට මොන විපර්යාසද වෙන්නේ? ඇල් වතුර එකක් ලිපේ තියලා රත් කරනකොට මොන විපර්යාසද වෙන්නේ? උෂ්ණත්වයේ ඉහළ යාම. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අවස්ථා විපර්යාස. හරි මට ඒක ගන්න ඕන උනේ. අපි ඒක ඉගෙනගෙන තියෙනවා. අවස්ථා වාෂ්ප වෙනෝනේ. අවස්ථා විපර්යාසෙත් වෙනවා. හරියටම හරි පුතේ. රයිට් දැන් මට තේරෙනවා ඔයගොල්ලෝ යම් සාක් දුරට දැනගෙන තියෙනවා කියලා. හරි. එහෙනම් යටින් තරුවක් දාලා මෙහෙම ලියමු. ලියන්න. ද්‍රව්‍ය වලට තරුවක් දාලා ලියන්න. ද්‍රව්‍ය වලට තාපය ලැබීම හේතුවෙන් ද්‍රව්‍යවලට තාපය ලැබීම හේතුවෙන් ද ද්‍රව්‍යවලට තාපය ලැබීම හේතුවෙන්ද ද්‍රව්‍ය වලින් තාපය ඉවත් වීම හේතුවෙන්ද ද්‍රව්‍යවලට විපර්යාස සිදුවේ. ද්‍රව්‍යවලට විපර්යාස සිදුවේ. මම අයිමත් කියවන්නම් හිමින් කලබල නැතුව අහන්න. ද්‍රව්‍යවලට තාපය ලැබීම හේතුවෙන්ද ද්‍රව්‍ය වලින් තාපය ඉවත් වීම හේතුවෙන්ද ද්‍රව්‍යවල විපර්යාස සිදුවේ. ද්‍රව්‍යවල විපර්යාස සිදුවේ. තාපය ලැබුණහම ද්‍රව්‍යවලට විපර්යාස වෙනවා. තාපය ඉවත් වුණහමත් වෙනවා. එනිසා ලැබුණහම පමණක් නෙවෙයි ඉවත් වුණහමත් විපර්යාස සිදු වෙනවා. හැබැයි අපි ඉවත් වෙනකොට සිදුවන විපර්යාස ගැන ඊතරම් තැකීමක් කරන්නේ නෑ වගේ. ඒ නිසා මම දෙපැත්තක් තියෙන බව හැමතිස්සෙම කියනවා. හරිනේ? right. ඔන්න අපි ඊට පස්සේ උපමාර්ථකාව ලියන්න. උෂ්ණත්වයේ ඉහළ යෑම. උෂ්ණත්වයේ ඉහළ යෑම. උෂ්ණත්වයේ ඉහළ යෑම. සර්
ඔව් පේන්නේ නැතුව යනවද බෝසෙත්? ඔන්න පුතේ දැන් අලුත් දසුනක් පේනවා. ආයිමත් ඔව් උෂ්ණත්වය ඉහළ යෑම. ආයි කියනවද? උෂ්ණත්වය ඉහළ යෑම මාතෘකාව. ලිව්වද? උෂ්ණත්වය ඉහළ යෑම මාතෘකාව. දැන් මම ඔබට පෙන්නනවා වෙන දසුනක්. ඔබට පේනවද පුතේ මෙතන මම තියලා තියෙන ඇටවුමක්. ඔන්න මගේ අඩි රූල විතරක් පේනේවි දැන්. පේනවද අඩි රූලක්? අඩි රූලක් වෙන්නව පේනවද? හරිනේ? පේනවා සර්. හරි දැන් මම නෑ පැට්‍රිකල් එකක් පේනවා. හොඳේ? ඔන්න බලන්න. ඔන්න මගේ ඇඟිල්ලක් පේනවා ඇති. මේ මගේම ඇඟිල්ල. හරි. ඔන්න බලන්න. මේ තියෙන්නේ බීකරයක්. මොන කරයක්ද? බීකරයක්. බීකරයක් පුතේ. මේ බීකරේ ඇතුලේ තියෙන්නේ ජලය. ජලය කියන්නේ ද්‍රව්‍යයක් බව කියන්න දෙයක් නැහැනේ. ජලය කියන්නේ ද්‍රව්‍යයක්. එයා ඝනයක්ද ද්‍රවයක්ද වායුවක්ද බෝසෙත්? බෝසෙත් ජලය ඝනද ද්‍රවද වායුද? ඇහුන්නේ නැහැ. කිව්වද උත්තරේ? ජලය කවුද? ද්‍රවයක්. එහෙනම් මම මේ බීකරේ ඇතුලේ දාලා තියෙනවා මොකද්ද? ද්‍රවයක්. මම හදන්නේ පුතේ මේ ද්‍රවයට තාපය ලබා දෙන්න. හරිනේ? මොකද්ද මම කරන්න යන්නේ? මේ ද්‍රවයට තාපය ලබා දීලා මම බලනවා මේ ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන විපර්යාසය වෙනවද කියලා. ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙනවද කියලා බලන්න. ඒ නිසා මොකද්ද මම කරන්න කියලා දැන් පැහැදිලිද? මම යොදාගත්ත ජලය. ජලය කියන ද්‍රව්‍යයට මම ලබා දෙන්න හදනව තාපය. තාපය ලබා දීලා බලනවා තාපය ලබා දුන්නාම ජලයට මේ ජලයේ උෂ්ණත්වය ඇත්තටම ඉහළ යනවද? එහෙම දෙයක් වෙනවද කියලා. දැන් ඔන්න මම අහන ප්‍රශ්නේ. මම අහන්නේ කාගෙන්ද? දිලුමිගෙන්. දිලුමියෝ ඔන් කරන්න මයික් එක. දිලුමි මේ ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවද කියලා බලාගන්න මම මෙතන උපක්‍රමයක් කළා තියෙනවා. මොකද්ද මේ උපක්‍රමේ? ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවද කියලා බලාගන්න මං යම්කිසි උපක්‍රමයක් දාලා තියෙනවා. මොකද්ද මේ උපක්‍රමේ? ඔබට පේනවද මෙන්න මෙයා? හඳුනාගත්තද මේක? මේ මොකද්ද? මේ උෂ්ණත්වමානයක් දාලා තියෙනවා. ජලයට තාපය ලබා දුන්නාම ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවාද කියලා බලන්න. එහෙනම් අපි උෂ්ණත්වමානයේ මොකක් හෝ වෙනසක් වෙනවද කියලා බලමු මේ ජලය රත් කළා. ඊට පෙර ආතුව මම කියනවා මෙතන තියෙන දේවල් ටික. ඔන්න දැන් මම කැමරාව පොඩ්ඩක් එහෙම කරනවා. හොඳේ? ඔන්න නැව්ව යටට. ඔබට පේනවද පාද තුනක් සහිත උපකරණයක් මේ? මේක? ඔව් සර්. මෙයාට කියන්නේ තෙපාව කියලා. මොකද්ද? තෙපාව. පාව. සර් පේන්නේ. සර් පේන්න පේනවා. පේන්නේ. සර් පේන්න තුලියා. සර් පේන්න. සර් පේන්නේ නැතුව ගියා. හරියට කමන්න. පේන්න. සර් කරයි. සර් පේන්නේ. හරි කමන්නේ පුතේ. එන්න කුලක් පේනවා සර්. එන්න කුලක් පේන්නේ සර්. පොඩ්ඩක් ඉන්න බලන්න පුතේ. මම තාම පේන්නේ නැහැ නේද?
පේන්නේ නැහැ සර්. දැන් පේනවද? දැන් පේනවා සර්. දැන් පේනවා. සර් පේන්නේ. හරි දැන් මම අයමක් ගන්නම් ඒක. හරි නේද? නෑ හරියටම ආ. පේන්නේ නැහැ තියෙන තැන. හරි දැන් මම ඔන්න අල්ලනවා. ඔය තියෙනව නේද? මෙන්න මෙයා තමයි තෙපාව. මේ තියෙන්නේ. හරිනේ? තෙපාවක් මත මේ තියෙන්නේ බීකරේ. මෙන්න මෙයා බීකරේ. උතේ බීකරේ වීදුරු භාණ්ඩයක් නිසා වීදුරු භාණ්ඩයක් තෙපාවක් මත තියලා නිකන් රත් කරන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ කම්බි දැලක් පාවිච්චි කරන්න ඕන. අනේ දුවේ පුතේ මගේ ළඟ තියුණු කම්බි දැල අස්ථානගත වී ඇති නිසා මම ඒකට වෙන උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. මෙතන කම්බි දැලක් තියෙන්න ඕනේ. කම්බි දැල බීකරය මේ තියෙන්නේ. බීකරය ඇතුලේ තියෙන ජලය මෙන්න මෙයා උෂ්ණත්වමානි. මෙයා උෂ්ණත්වමානි. හරිනේ? ඔව්. ඔක ඉස්කෝලේ කරා. හරි දැන් අපිත් මේ ප්‍රැක්ටිකල් එක පොඩ්ඩක් කරලා බලමු. ඔන්න දැන් මම බන්සන් 1000කින් රත් කරන්න යන්නේ. හරි. මේ මගේ ළඟ තියෙන ඔකට ගන්නේ ස්පීඩ් ලාම්පුවන්නේ. ස්පිරිත් ලාම්පුවක් ගත්තට කමක් නැහැ. ඕකොල්ලෝ මෙයා දැකලා නැති නිසා මම බන්සන් 1000කේ ගන්නවා. සර් අපේ ඉස්කෝලේට ගන්නලා නැහැ තාම. කමක් නැහැ. ඒකට අපි ඉගෙන ගමුකෝ අද. ඔබට පේනවද මගේ බන්සන් 1000කය? දැන් මෙයාගෙන් අපි රත් කරන්න යන්නේ මේ විදිහට. මේ පේනවද මේක? බන්සන් 1000කය. මේ බන්සන් 1000කෙන් රත් කරනවා. රත් කරන ගමන් අපි බලමු උෂ්ණත්වමානයේ පාඨාංකයට මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් මම ඔව්. ඔව් පුතේ. ඒ 1000ක බටයක් ගහලා තියෙන ගෑස් එකේ බටේට. ගෑස් එකේ පුතේ ගෑස් එකට මම ඔන්න ගෑස් එකත් ඕනනම් පෙන්නන්න. මේ තියෙන ගෑස් එක. ගෑස් එකෙන් මම රත් කරන්න යන්නේ. දැන් ඔන්න බලන්න මට පොඩි අභියෝගයක් තියෙනවා උෂ්ණත්වමානයේ ඔබට පෙන්වන්න. මම පොඩි උත්සාහයක් දරන උෂ්ණත්වමානයේ පෙන්වන්න. ඔබට පේනද රතු පාට ඉරක්? ඔන්න රතු පාට ඉර දිහා බලන් ඉන්න. හොලවන්න එපා. මම පුතේ කැමරාවක් අතේ තියන් ඉන්නේ මේ. ආනේ රතු පාට ඉර බලන් ඉන්නවා. මේක මගේ ළඟ තියෙන්නේ මධ්‍යසාර උෂ්ණ පැහැදිලි නේද? උත්සාහය බලමු අපි පොඩ්ඩක් බලමු. සර් පැහැදිලි මදි. පැහැදිලි මදිද? මම තවත් උත්සාහයක් දරන්නම්. දැන් හොඳයි නේද? ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. හරි සර්. හරි සර්. දැන් හරි සර්. රතු පාට ඉර උඩ යනවද කියලා එමින් එමින්. ආන්න යනව නේද? චුට්ට ඉහළ නගිනව නේද? ඔව් සර්. තව චුට්ටක් යනවා. දැක්කද?
එමින් ටිකෙන් ටික උෂ්ණත්වමානයේ නේද පාඨාංකයේ වැඩි වෙනව නේද? ඔව් සර්. අපි තව චුට්ට වෙලාවක් වතුර රත් කරමු. දැක්කද වෙන දේ? ජලයේ උෂ්ණත්වය කෙමෙන් මොකද්ද වෙන්නේ පුතේ? ජලයේ උෂ්ණත්වය කෙමෙන් ඉහළ නගිනෝනේ. උෂ්ණත්වමානයේ ද්‍රව කඳ ටික ටික ඉහළට යනකොට අපිට ඒක පැටහෙනව නේද? අන්න බලන්න ටිකෙන් ටික වැඩි වෙනවා. අපි තව චුට්ටක් වෙලා බලලා සර්. පේන්නේ දැන් මං හිතනවා පේන්න ඕන. තවත් ඉහළ ගියාන දැන් ඊළඟ ඉරටත් ආවනේ. හරි. ඔන්න මේ වැඩේ කළා නම් තව චුට්ටක් වෙලා අපි ඔහොම කරමු. මම ඊට පස්සේ තව චුට්ටකින් නිරීක්ෂණ පෙන්නන්න. හොඳයි. දැන් මම මේ කැමරාවෙන් අයින් කරනවා කොල්ලෝ. දැන් එහෙනම් මෙහෙම වැඩක් කරමු. හරි. දැන් අපි දූල පුතාලා මෙන්න මේක අඳින්න, මේ රූපේ අඳින්න. මේ තියෙන රූපේ අඳින්න. සර් ඒකේ උඩ කොටස හරියට පේන්නේ නැහැ සර්. දැන් පේනේ පුතේ පොඩ්ඩක් ඉන්න. පේනව නේද දැන්? උඩ ටික පේන්නේ නැහැ සර්. දැන් හරි නේද? ඔව් පේනවා සර්. හරිනේ පුතේ දැන් පේනවනේ? ඔව් සර්. දැන් අඳින්න ගන්න. ඉක්මනට මේක තියෙන රූපේ. හදන්නකෝ.
හරි සර්. නෑ සර්. හරිද? හරි සර්. නෑ සර් හරි නැහැ. තාම නෑ. හරි තව විනාඩියක් දාන්න. විනාඩියක් දෙන්න. ඇයි? හරි සර්. දැන් පුතලාට ඇතිද කාලය? ඇති සර්. ඇති නේද? හරි. ඇති සර්. දැන් ඔන්න ඒක යටින් අපි මෙහෙම ප්‍රශ්න ටිකක් ලියමු. ආධාරකය. ආධාරකය බන්සන් 1000ක තෙපාව. ඔව්. ඇයිද මේ? අර බාගෙන කොම්බි. අරේ රොටි කන මල පෙරේවි අපිට බලන්න. මයික් ඔෆ් කරන්න පුතාලා මයික් ඔෆ් කරන්න. මයික් ඔෆ් කරන්න ඔක්කොම. මයික් ඔෆ් කරන්න. හොඳයි. right හොඳයි. දැන් අපි ලියමු මෙහෙම ප්‍රශ්න ටිකක් එකට යටින්. ලියන්න. ඉහත ක්‍රියාකාරකමේදී උත්සාහ කරන්නේ ද්‍රව්‍යවලට තාපය ලබා දුන් විටදී එහි උෂ්ණත්වය ඉහළ යන බව
ඉහළ යන බව පෙන්වා දීමටය. එහි උෂ්ණත්වය ඉහළ යන බව පෙන්වා දීමටය. හොඳයි. අපේ පුතාලා දූලා පළවෙනි ප්‍රශ්නේ ලියමු. පළවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 1 දාන්න. පළවෙනි ප්‍රශ්නය අපි මෙහෙම ලියමු. යන්න. ක්‍රියාකාරකමේදී තාපය ජනනය කළ ක්‍රමය කුමක්ද? ක්‍රියාකාරකමේදී තාපය ජනනය කළ ක්‍රමය කුමක්ද? හොඳයි. අපි දෙමු අවස්ථාව තාපය ජනනය කරපු මොකක්ද පුතේ? ප්‍රශ්නය අයිමත් කියන්නකෝ. ඉහත ක්‍රියාකාරකමේදී තාපය ජනනය කළ ක්‍රමය කුමක්ද? තාපය ජනනය කළ ක්‍රමය කුමක්ද? අපි දෙමු අවස්ථාව නිපුණිට. නිපුණි දුවට අවස්ථාවක් දෙමු උත්තරේ කියන්න. නිපුණි දිවේ ඔන් කරන්න මයික් එක. ඉන්ධන දහනය මගින් හරියටම හරි. ඉන්ධන දහනය මගින්. මම ඔබට පෙන්නුවා නේද LP ගෑස් ටැංකියක්. නේද? LP ගෑස් ටැංකියෙන් ආපු ඉන්ධනය තමයි LP වායුව තමයි බන්සන් 1000කේ දැවුනේ. එනිසා උත්තරේ හරියටම හරි. අපි ලියමු උත්තරේ පොදුවේ ඉන්ධන දහනය මගින්. එහෙනම් තාපය නිපදූ ක්‍රමය තමයි ඉන්ධන දහනය මගින්. දෙවෙනි ප්‍රශ්නට යමු. දෙවෙනි ප්‍රශ්නයට යමු. ලියන්න. ක්‍රියාකාරකමේදී තාපය ලබා දීමට ක්‍රියාකාරකමේදී තාපය ලබා දීමට තාපය ලබා දීමට සැලසුම් කර තිබෙන්නේ තාපය ලබා දීමට සැලසුම් කර තිබෙන්නේ කුමන ද්‍රව්‍යයකටද? තාපය ලබා දීමට සැලසුම් කර තිබෙන්නේ කුමන ද්‍රව්‍යයකටද? තාපය ලබා දීමට සැලසුම් කර තිබෙන්නේ කුමන ද්‍රව්‍යයකටද? හොඳයි අපි ඒකට උත්තරේ ගමු. මිනුෂිගෙන් මිනුෂිදුවේ ඔන් කරන්න මයික් එක. ඔන්නුනේ නැහැ. එහෙනම් අපි මෝකිතට දෙමු. ඔන් කරන්න පුතා මයික් එක. ඔව් උත්තරේ මොකද්ද? කාටද තාපය ලබා දීමට සැලසුම් කළේ? ඔන්නුනා. එහෙනම් යසිරුට අපි අවස්ථාව දෙමු. යසිරු ඔන් කරන්න. හරි කවුරුව කෙනෙක් උත්තරේ දෙන්න මට. ජලයට හරියටම හරි පුතේ ජලයට. ජලයට very good. අපි තාපය ලබා දීමට සැලසුම් කළේ කාටද? ජලයට. උත්තර ලියන්න ජලයට කියලා. ජලයට.
ඊළඟ ප්‍රශ්නේ තුන්වෙනි එක. එම ද්‍රව්‍යයට තාපය ලබා දුන් විටදී උෂ්ණත්වය වෙනස් වන්නේ දැයි. එම ද්‍රව්‍යයට තාපය ලබා දුන් විටදී උෂ්ණත්වය වෙනස් වන්නේ දැයි. සොයා බැලීමට උෂ්ණත්වය වෙනස් වන්නේ දැයි සොයා බැලීමට යොදාගත් උපකරණය කුමක්ද? සොයා බැලීමට යොදාගත් උපකරණය කුමක්ද? මොකද්ද පුතේ උපකරණේ? ඕන කෙනෙක් උත්තරේ දෙන්න. මොකද්ද උපකරණේ? හරියටම හරි. උෂ්ණත්වමානය. හරි උෂ්ණත්වමානය. ලියන්න උත්තරේ. very good. උෂ්ණත්වමානය. ඔව්. ප්‍රශ්නේ ආයි මුලින්ම කියනවද? මං කියන්න පුතේ හිමින් ලියා ගන්න. එම ද්‍රව්‍යයට තාපය ලබා දීමේදී උෂ්ණත්වය වෙනස් වන්නේ දැයි. උෂ්ණත්වය වෙනස් වන්නේ දැයි. සොයා බැලීමට උදව් වූ උපකරණය කුමක්ද? සොයා බැලීමට උදව් වූ උපකරණය කුමක්ද? අපේ දූල පුතාලා උත්තරෙත් ලියලා ඉවරයි. හරි සර්. ඔව්. මොකක්ද උපකරණේ පුතේ? උෂ්ණත්ව මානය. right. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. ජලය නටන උෂ්ණත්වය කුමක්ද? ඔන්න මම නොකී වැඩේ. ජලය නටන උෂ්ණත්වය කුමක්ද? සෙල්සියස් අංශක 100. හරියටම හරි. මීට පෙර උගන්ලා තියුණා. මේ ජල භාජනේ නටන්න ගන්නවා සෙල්සියස් අංශක 100 දී. හොඳයි. උත්තරේ ලියමු. සෙල්සියස් අංශක 100. එතකොට ලියන්න ඕන මෙහෙම. 100 ලියලා මුලින් දැන් ප්‍රශ්නේ කියන්නකෝ. ඔව්. ජලයේ නටන උෂ්ණත්වය කුමක්ද? අපි එහෙම ලියමුකෝ. ලියා ගන්න බැරුව කට්ටිය කෙටියෙන් ලියමුකෝ. ජලය නටන උෂ්ණත්වය කුමක්ද? කෙටියෙන් ලියා ගන්නකෝ. සර් කට්ටිය චෙක් කරනවා මට හරියට ඇහෙන්නේ නැහැ සර්. ජලය නටන උෂ්ණත්වය කුමක්ද? සෙල්සියස් අංශක 100 දී කොහොමද ලියන්නේ? CI C බිඳුව. white board එකේ තියෙන විදිහට ලියමු. හරිද? හරිද? හොඳයි. හැබැයි පුතේ මේ රූපේ තියෙන සියලු උපකරණ ඔබට පුළුවන් වෙලා තියෙන්න ඕන. එහෙනම් තරුවක් දාලා යටින් ලියන ලස්සනට
මෙහෙම ලියමු. තරුවක් දාලා ලස්සනට ලියන්න තරුවක් දාලා ද්‍රව්‍ය වලට තාපය ලබා දුන් විටදී ද්‍රව්‍ය වලට තාපය ලබා දුන් විටදී එහි උෂ්ණත්වය ඉහළ යයි. එහි උෂ්ණත්වය ඉහළ යයි. ඔන්න අපි පළවෙනි තාපයේ බලපෑම ඉගෙන ගත්තා. ද්‍රව්‍යයකට තාපය ලබා දුන්නොතින් එහි උෂ්ණත්වය ඉහළ යන බව අවබෝධ කළා. හොඳයි. ක්‍රියාකාරකමකුත් කියලා දුන්නා. ජලයේ නටන උෂ්ණත්වයත් මතක් කළා. හොඳයි. අපි ওই ටික සාකච්ඡා කරලා ඉවරයි. එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යන් අපේ දූල පුතාලා නැවත උපමාතෘකාවක් විදියට ලියමු. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම ලියන්න. උපමාතෘකාවක්. ආයිමත් කියන්න. මොකද්ද පුතේ ඉස්සල වාක්‍යද මාතෘකාවද? ඉස්සෙල්ල වාක්‍ය. ද්‍රව්‍ය වලට තාපය ලබා දුන් විටදී ද්‍රව්‍ය වලට තාපය ලබා දුන් විටදී එහි උෂ්ණත්වය ඉහළ යයි. එහි උෂ්ණත්වය ඉහළ යයි. එහි උෂ්ණත්වය ඉහළ යයි. හරි සර්. හරිනේ. හොඳයි. හරි සර්. ඊළඟ මාතෘකාව අපි ලියමු. ඔක්කොම සූදානම් වෙන පුතේ ඊළඟ මාතෘකාවට යන උපමාතෘකාවක් මේක. දෙවන බලපෑම සාකච්ඡා කරන්න යන්නේ උපමාතෘකාව. දෙවෙනි බලපෑම. ප්‍රසාරණය. ලියමු මාතෘකාව ප්‍රසාරණය. ප්‍රසාරණය. ලස්සන ලියන මාතෘකාව ප්‍රසාරණය. ප්‍රසාරණය. ලස්සන ලියන මාතෘකාව ප්‍රසාරණය. හරිනේ. මාතෘකාව ලිවනේ. හොඳයි. දැන් අපේ දූල පුතාලා පෑන් පැසල් අයින් කරලා හරියට මේ පැත්තට එන්න. දැන් වෙන මොකක්වත් කරන්න එපා දුවේ පුතේ. පෑන් පැසල් අයින් කරමු මේ පැත්තට එන්න. හොඳටම අවධානයෙන් ඉන්න. මං වයිට් බෝඩ් එකත් මකලා දානවා. අපේ දූල පුතාලා ප්‍රසාරණය කියන පාඩම ඉගෙන ගන්නව නම් අනේ ඉතින් අවධානය තියාගෙන ඉන්න වෙයි. ඔන්න දුවේ පුතේ දැන් මේ පැත්තට එන්න. දැන් ඔන්න ඔළුවෙන් ඉගෙන ගන්න වැඩක්. ඔන්න මං මෙතන ප්‍රසාරණයේ සිද්ධිය කියලා දෙන්න පොඩි රූපයක් පාවිච්චි කරනවා. මගේ ළඟ තියෙනවා යකඩ කැබැල්ලක්. මේ මම අඳින්නේ පුතේ යකඩ කෑල්ලක්. ඉතින් මම මේ යකඩ කෑල්ල ගැන ඕගොල්ලෝ දන්නේ නැති කතන්දරයක් කියලා දෙනවා. රයිට්? මේ යකඩ හරි වෙනත් ද්‍රවයක් හරි ඕනෑම පදාර්ථයක්. ඉතින් අපේ දූල පුතාලා දන්නවා දැන් පදාර්ථ ඝන පදාර්ථ ද්‍රව පදාර්ථ හා වායුමය පදාර්ථ කියලා වර්ග තුනක් තිබෙන බව. අපි දන්න ඕනෙම පදාර්ථයක් පුතේ සෑදිලා තියෙන ඇහැට නොපෙනෙන තරම් කුඩා අංශු වලින්. ඔන්න දැන් අපේ දූල පුතාලට අලුත් යමක් ඉගෙන ගන්න ලැබුණා.
ඕනෑම පදාර්ථයක් සෑදී තිබෙන්නේ මොනවයින්ද? ඇහැට නොපෙන්න තරම් කුඩා අංශු වලින්. දැන් මම මේ යකඩ කැබැල්ල තියෙන අංශු ලොකු කරලා අඳිනවා. ලොකු කරලා අඳිනවා. ඔන්න දැන් යකඩ කැබැල්ලේ අංශු. කාටවත් පුතේ යකඩ කැබැල්ලක අංශු තියෙන බවක් නම් පේන්නේ නැහැ. අපේ 6 දුල පුතාලා ඉගෙන ගත්තද? ඔව් මම කීදේ මම මොකද්ද පුතේ කිව්වේ? ඕනම පදාර්ථයක් නිර්මාණය වෙලා තිබෙන්නේ අංශු වලින් කිව්වා. මතක හිටියද ඒ කාරණේ? එහෙනම් ඝනත් හැදිලා තියෙන්නේ මොනවයින්ද? අංශු වලින්. ද්‍රව හැදිලා තිබෙන්නේ ඔව් මොනවයින්ද? මට ඔන් කළා කියන්න මයික් එක. අංශු වලින්. වායු නිර්මාණය වෙ තිබෙන්නේ අංශු වලින්. හැබැයි ඒ අංශු ඇහැට පේනවද? ඇහැට පේනවද? නෑ ඒ තරම් කුඩායි. නෑ. ඇහැට නොපෙනෙන තරම් කුඩා අංශු වලින්. හරිද? දැන් මේ යකඩ කැබැල්ලේ තියෙන අංශුනේ මන් ලොකු පොල් ගෙඩි වගේ ඇන්දේ. හැබැයි ඒවා පොල් ගෙඩි සයිස් ලොකු නෑ. චුට්ටිම චුට්ටි. ඇහැට පේන්නේවත් නැති තරම්. පුතේ මෙන්න මේ වගේ යකඩ කැබැල්ලක් මේ හරියෙන් රත් කළොතින් ඒ කියන්නේ මොකද? තාපය ලබා දුන්නොත් මේ ඉටිපන්දම දැල්විලා ලබා දෙන තාපය මෙන්න මේ අංශුව ලබා ගන්නවා. හරිද? ඒ අංශුව ලබා ගත්තාම මොකද වෙන්නේ? එයාගේ පුතේ මහා විපර්යාසයක් වෙනවා. එයා තාප ශක්තිය ලබා ගත්තාම මොකද වෙන්නේ? තාප ශක්තිය ගන්න එයාට එක තැන ඉන්න බැරි වෙනවා. එයා තාපය වන ටිකක් ලබා ගන්න. ටිකක් ලබා ගම හිමින් පැද්දෙන්න වරනවා. හරිද? තව තාපය ලබා ගන්නකොට පැද්දෙන්න ගන්නවා. ඔය පැද්දිල්ලට කියන පුතේ කම්පණය වීම. ඔබට මතකද ධ්වනිය පාඩමේදී කම්පණය කියලා වචනයක් ආවා? මතකයිද? හරිනේ. මේගොල්ලෝ පැද්දෙන්න ගන්නවා. පැද්දෙන්න ගියාම මොකද වෙන්නේ පුතේ? මේ ඔක්කොම දෙපැත්තට පැද්දි මොකද වෙන්නේ? ටික ඈත් වෙනවා. හොඳයි. දැන් අපි හිතමුකෝ අපේ පන්තියේ අර තියෙන ඩෙස් එක අපි පිරිමි ළමයි 5 දෙනෙක් දාලා ඉන්නවා. හරිනේ? දැන් මේ පිරිමි ළමයි ඔක්කොම හෙල්ලෙන්නේ නැතුව ඉන්නෝ මෙහෙම කරගෙන. මට අපේ පන්ති කාමරේ මතක් වෙනවා. නේද? 5 දෙනෙක් ඉන්නවා. මම ඒකොල්ලන්ට තාප ශක්තිය ලබා දෙනවා. තාප ශක්තිය ලබා දුන්නාම මේ කොල්ලෝ ටික ඔන්න ටික පැද්දෙන්න ගන්නවා. පැද්දුනහම මොකද වෙන්නේ? ටික තමන් ඊට වැඩි වෙනෝනේ. ටික ඈත් වෙනෝනේ කට්ටිය. ඔන්න બોලේ මේ අපේ කොල්ලෝ ටික හිට උපේලිය දැන් ටික කට්ටිය ඈතට ගිහිල්ලා ප්‍රසාරණේ. තේරුණාද කියපු දේ? ඕනම පදාර්ථයකට තාපය ලබා දුන්නාම වෙන්නේ ඔය සිද්ධිය. ඒකොල්ලෝ තාපය අරගෙන ටික ඈත් වෙනවා. අංශු ඈත් වෙනවා. අංශු ඈත් වෙනකොට එම පදාර්ථයේ ප්‍රමාණය විශාල වෙනවා. මොකද්ද වෙනවා කිව්වේ පුතේ? මොකද්ද වෙනවා කිව්වේ? ප්‍රමාණය මොකක් වෙනවා කිව්වද? විශාල වෙනවා. හරි. දැන් මම කෙටියෙන් කියලා දෙනවා. මොකද්ද? යම් පදාර්ථයකට තාපය ලබා දුන්නාම එම පදාර්ථය ප්‍රමාණයෙන් විශාල වීමට අපි කියනවා මොකක් කියලාද? ප්‍රසාරණය. පදාර්ථ නැත්නම් ද්‍රව්‍යයකට තාපය ලබා දුන්නාම ඒකොල්ල ප්‍රමාණයෙන් විශාල වෙනවට කියනවා මොකක් කියලාද? ප්‍රසාරණය කියලා. අපි ඒ නිසා අද දවසේ ප්‍රසාරණය හඳුන්වා ගමු. එහෙනම් ප්‍රශ්නයක් යටින් ලියන්න ලස්සනට හැඳින්වීමක් කොටුවක් ගහන්න බලාගෙන ලියන්නේ. හැඳින්වීම කොටු කරගන්න ඕන රතු පෑනෙන්. හොඳයි ලියමු. වැඩේ පටන් අරන් ලියමු. එහෙනම් ලියන්න මෙහෙම. ලියන්න. ප්‍රසාරණය යනු කුමක්ද
දැයි හඳුන්වන්න. ප්‍රසාරණය යනු කුමක්දැයි හඳුන්වන්න. මෙහෙම ලියමු. ලියන්න. තාපය ලැබීම හේතුවෙන් තාපය ලැබීම හේතුවෙන් තාපය ලැබීම හේතුවෙන් ද්‍රව්‍ය ප්‍රමාණයෙන් විශාල වීම. ද්‍රව්‍ය ප්‍රමාණයෙන් විශාල වීම. තාපය ලැබීම හේතුවෙන් ද්‍රව්‍ය ප්‍රමාණයෙන් විශාල වීම ප්‍රසාරණය ලෙස හැඳින්වේ. ප්‍රසාරණය ලෙස හැඳින්වේ. හරිද? පැහැදිලිද? දැන් ඔන්න රතු පෑන් අරන් ලස්සනට කොටුවක් ගහන්න පුතාලා ටික. දැන් පුතාලා ටික කිව්වම දූල මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ. දූල පුතාලා ඔක්කොම ටික. තාපය ලැබීම හේතුවෙන් ද්‍රව්‍ය ප්‍රමාණයෙන් විශාල වීම ප්‍රසාරණය ලෙස හැඳින්වේ. මම එන සතියේ පුතේ තවත් මේක චුට්ටක් විස්තර කරනවා. ඒක වෙන වෙන විදිය ක්‍රම වලට ලියන්න පුළුවන්. 6 දිනේ ඇති. තවත් ඕනනම් ලියන්න පුළුවන් තව චුට්ටි චුට්ටි කෑලි එකතු කරගෙන. හොඳයි අපි එන සතියේදී ඒ ටික කතා කරමු. හොඳයි දැන් ලියලා ඉවරද රතු පෑන්ෙන් කොටුව ගැහුවද අපේ දූල පුතාලා? ඔව් සර්. හොඳයි. එහෙනම් ඔව් සර්. ඔව්. මම ඔව් සර්. දූල පුතාලට ඔව් අර ටියුට් ටිකක් ලැබිලා ඇති. ඒ ටියුට් වල තාම ප්‍රසාරණේ මාතෘකාව කරේ නෑනේ පුතේ. ඒ නිසා ඒ ටිකේ ප්‍රශ්න ලියන්න තාම බැරි වෙලා ඇති. හැබැයි අර අපි කරමු මාතෘකාවල ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. හරිනේ? එහෙනම් පුතේ අද දවසට අපිට ලැබිලා තියෙන කාල වේලාව දැන් ටික ටික ඉවර වෙගෙන එනවා. හොඳයි. හොඳයි. දැන් බලන්න අද අපි සාකච්ඡා කළා අභ්‍යාසයක්. ඒ සමගම ද්‍රව්‍ය වලට තාපය ලැබීම නිසා සිදුවන්නා වූ විපර්යාස ගැන සාකච්ඡා කළනේ. ඔව්. ඔව් පුතේ කියන්නේ? මයික් ඔෆ් කරමු. රයිට්. එතකොට ඒ නිසා ද්‍රව්‍ය වලට තාපය ලැබීම හේතුවෙන් ද්‍රව්‍ය වල සිදුවන වෙනස් වීම බලපෑම් 4ක් කතා කළා. මොකද්ද බලපෑම් 4? උෂ්ණත්වයේ ඉහළ යෑම, ප්‍රසාරණය, අවස්ථා විපර්යාසය හා වර්ණ විපර්යාසය. අද අපි සාකච්ඡා කළා උෂ්ණත්වයේ ඉහළ යෑමයි ප්‍රසාරණය පටන් ගත්තා. එන සතියේ ප්‍රසාරණය අපි ඉවර කරන්න උත්සාහ කරමු. පැට්‍රිකල් ටිකක් තියෙනවා. එසේනම් දුවේ පුතේ අදට මම ඔබෙන් සමුගන්නටයි මේ සූදානම. එහෙනම් අපි ඔබට ආයුබෝවන් කියලා සමුගන්නම්. ආයිබෝන් සර්. good night පුතාලා. ආයිබෝන් පුතේ.